අයිබෝවන් සුබ උදැසනක් වේවා ඔබ හැම දිනාටම. හිමානන්ද බොහොම ස්තුතියි සුභාරතී සංවාද මණ්ඩපය අපට ආරාධනා කළාට. අද ලංකාවේ අපට අමතක නොවන දිනයක්. මීට වසර 16කට පෙර 2004 දෙසැම්බර් 26 ඔබට මතක නම් ලංකා ඉතිහාසයේ අපට කිසි දවසක අමතක කරන්නට බැරි තරමේ සිදුවීමකට අප මුහුණ දුන්නා. ඒ තමයි සුනාමි අනතුර. සුනාමිය කියලා කියන්නේ කිසිවෙක් නොසිතූ නොපැතූ මොහොතක මේ රටට කඩා වැදුණු දැවැන්ත ව්‍යසනයක් නිර්මාණය කළ සිද්ධියක්. මේ සිද්ධියත් එක්ක දෙසැම්බර් 26 වෙනිදා නම් වනවා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස. එදා සිට අද දක්වා අප දෙසැම්බර් 26 වෙනිදා මේ ජාතික සුරක්ෂිතතා දිනයේදී කතා බහ කරනවා රටේ විපතකදී ආපතාවකදී අප ආරක්ෂා විය යුත්තේ කෙසේද? ඒ සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණේ. මේ වෙනුවෙන් අද දවසේ සුභාරතී සංවාද මණ්ඩපය අප වෙන් කළා. ආපදා කළමනාකරණය සහ ආපදා sannivedanaya පිළිබඳව අද සුභාරතී සංවාද මණ්ඩපය තුල මේ ගෙවෙන පැය අප කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කතා බහට අප ආරාධනා කළා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඒකම අපිත් එක්ක ඉන්නවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් සුගත් දිසානායක මහත්මයා. ආයුබෝවන් අධ්‍යක්ෂතුමනි. මෙතෙන් සිට අප සූදානම් වන්නේ සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ආපදාවකදී අප කළමනාකරණය කළ යුත්තේ කෙසේද? ආපදා sannivedanaya කෙසේ විය යුතුද කියන කරුණු පිළිබඳව කරුණු ගැඹුරින් සාකච්ඡා කරන්නට. අපි අරමුම ලබා ගනිමු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ. මොකද ආපදාවක් කියපු ගමන් අපට මතක් වන්නේ ආපදා කළමනාකරණය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. අපේ සුගත් දිසානායක මහතාණනි මේ ආපදාව කළමනාකරණය කියන විෂය මාතෘකාව අපට තරම් නුපුරුදු දෙයක් නෙවෙයි අද දවසේ. නමුත් මේක 2004ට පෙර අපට බොහොම අලුත් වූ විෂයක් වුණා. මේ ආපදා කළමනාකරණය කියන කරුණ කොහොමද අපට සම්බන්ධ වෙන්නේ? එහි ඇරමුම කොහොමද සිද්ධ වෙන්නේ? පළමුව ස්තුතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයටම රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය වර්තමාන මට්ටමට නිර්මාණය වීමේ ප්‍රධානතම ටර්නින් පොයින්ට් එක වෙන්නේ 2004 සුනාමි ව්‍යසනය ඇතිවීම. 2004 සුනාමි ව්‍යසනය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඇති වෙනකොට සුනාමි කියන තත්ත්වය පිළිබඳ මේ රටේ මහ ජනතාවට පුළුල් අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒ වගේම ආපදා කළමනාකරණ ක්‍රියාවලියක් පිළිබඳ කාර්යක්ෂම ඵලදායී විදියට රටේ සිද්ධ වෙන ආපදා කළමනාකරණය කිරීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් අපිට තිබුණෙත් නැහැ. 2004 සුනාමි ව්‍යසනය ඇතිවීමත් එක්කම 35000කට අධික අපේ සහෝදර ජනතාව මේ අපේ මාතෘභූමියට අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි බිලියන ගණනක් වටිනා යටිතල පහසුකම් මම්මාවත් පාරවල් නිවාස රෝහල් ඇතුළු යටිතල පහසුකම් අපේ මාතෘභූමියට අහිමි වුණා. මේ සිද්ධිය අපිට රටක් විදිහට මහ විශාල කම්පනයක් වේදනාවක් ඒ වගේම විනාශයක් ගෙන දුන්නු සිද්ධියක්. ඒත් එක්කම මේ සිද්ධිය එක්ක මේ රටේ නැවත මෙවැනි සිද්ධියක් ඇති නොවෙන්නත් එවැනි සිද්ධියක් ඇති වුණොත් එය කාර්යක්ෂමව ඵලදායීව රට තුළ ආපදා කළමනාකරණ ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන පසුබිම ගොඩනැගුණා. ඒ පසුබිම ගොඩනැගෙන්නේ පළමුව එවකට රජය ආපදා කළමනාකරණ ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙන්න තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු උපදේශක කාර්යක සභාවක් ස්ථාපිත කරලා රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ වගකීම පැවරුවා. ඒ පාර්ලිමේන්තු උපදේශක කාර්යක සභාවේ වාර්තාව අනුව තමයි 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත මේ රටේ ස්ථාපිත කරන්නේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය උදෙසා. මේ ව්‍යසන කළමනා 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනතින්
ස්ථාපිත වෙනවා ප්‍රධාන ආයතන දෙකක්. එකක් තමයි ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව. ඒ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සභාපතිත්වය දරන්නේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමන්, උපසභාපතිත්වය දරනවා මේ රටේ ගරු අග්‍රාමාත්‍යතුමන්. ඒත් එක්කම ඒ විශේෂ භාර ඇමතිවරු, රේකීය අමාත්‍යාංශවල අමාත්‍යවරු, පළාත් 9 ප්‍රධාන අමාත්‍යවරු මේ ජාතික ව්‍යසන කළමනාකරණ සඳහා වූ සභාවේ සමාජිකත්වයේ දරනවා. ඒ පළවෙනි ස්ථාපිත කරන ලද ආයතනය. ඒ ආයතනය විසින් තමයි ආපදා කළමනාකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය නීති රීති සම්පාදනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා දීමේ වගකීම තියෙනවා. ඊළඟට මේ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත වෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත අනුව ස්ථාපිත කරලා ජාතික වගකීමක් පවරනවා. ඒ ජාතික වගකීම තමයි ඇතිවිය හැකි ඕනෑම ව්‍යසන තත්ත්වයක් කාර්යක්ෂමව ඵලදායීව කළමනාකරණය කරමින් මේ රටේ මහජනතාවගේ ජීවිත සහ දේපොළ සුරක්ෂිත කිරීම. මෙන්න මේ ක්‍රියාවලිය 2005 ඉඳන් අද වෙනකන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වර්තමානයේ පවතින මේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. ආපදා කළමනාකරණයේ ආරම්භම මේ විදිහට තමයි සිද්ධ වන්නේ. අපේ සුගත් දිසානායක මහත්මයා සඳහන් කරන පරිද්දෙන් 2005 පාර්ලිමේන්තු පනතක් තුලින් තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආදී කොටගත් ඒ ක්‍රමවේදය නිර්මාණය වන්නේ. ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අද සුභාරතී සංවාද මණ්ඩපයේ අප මේ කතා බහ දියත් කරන්නේ ආපදා කළමනාකරණය හා ආපදා sannivedanaya පිළිබඳ වූ වැදගත්කම අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරන්නට. මොකද ඔබට අපට මතකයි 2004 සුනාමි තත්ත්වය. ඒ තත්ත්වය ඇතිවන තෙක් දැන් මේ වන තෙක් අපිට සුනාමිය පිළිබඳව දැන් අප 2004ට ගියොත් අද දවසේ තවමත් අපට ඒ හැඟීමක් නැහැ. තවම එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. හැබැයි ඔය කියන ඉන්දියන් සාගරයේ අදාළ ප්‍රදේශයේ මෙවැනි තත්ත්වයක් ඇති වෙමින් තියෙන මොහොතක්. නමුත් අපට එහෙම හැඟීමක් තිබුණේ නැහැ. මේ නිසා හරිම අලුත් අත්දැකීමක් වුණා සුනාමි තත්ත්වය. අර අපේ සුගත් දිසානායක මහත්මයා කිව්වා වගේ දැන් ජපානයේ වගේ රටවල් වලට නම් මේ තත්ත්වය බොහොම හුරු පුරුදුයි. නමුත් අපට එහෙම හුරු පුරුදු බවක් තිබුණේ නැහැ. අද වන විට අප අපේ රටේ ආපදා කළමනාකරණය පිළිබඳව දැවැන්ත පියවර තබා තිබෙනවා. අප කල්පනා කරනවා මේ පියවරයන් සම්බන්ධයෙන් තවදුරටත් විමසා දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොකද අඩුපාඩු තිබේ නම් ඒවා හඳුනාගෙන ඒවා සකස් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා රටක් විදියට. මා අපේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසන්නේ. දැන් 2005 ඇති වුණ තත්ත්වය. මේ සෞඛ්‍ය කියන එක බොහොම වැදගත් ආපදා තත්ත්වයකදී හැම මොහොතකම. මොකද ආපදාව කියන එක අපි හිතන මොහොතක අපට කියා පැමිණෙන දෙයක් නෙවෙයි. ඒ හැම මොහොතකම සෞඛ්‍ය කියන එක බද්ධව තිබෙනවා. දැන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක බොහොම සමීප ඥාති සම්බන්ධතාවයක් තියෙන වෛද්‍ය නිලධාරියා තමයි නැත්නම් ඉහළම සෞඛ්‍ය නිලධාරියා තමයි අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් හේමන්ත හේරත් මහතාණනි. ඒ 2005 ඇති වුණ තත්ත්වයේ මහ දැවැන්ත ව්‍යසනයක්. අර කිව්වා වගේ අපි සුගත් දිසානායක මහත්මයා කිව්වා 35000ක් පමණ නේද? සුගත් මහත්මයා රෝගී වූ ප්‍රමාණය ඊට වැඩි. එතකොට ඊට පස්සේ ඇති වුණ තත්ත්වය තමයි මේ මරණ සහතික නිකුත් කිරීමේ ඒක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වුණා. මේ තත්ත්වය අපට නුහුරු තත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශය කොහොමද ඒ කළමනාකරණය කරගන්නට කටයුතු කළේ එදා දවසේ? ඔව් ශාන්ත මෙහෙමයි පළමුවෙන්ම අර ඔබතුමා කියපු දේ ඉස්සරව මමත් පිළිගන්නවා. ඒ වගේම ඒක කරනවා. මොකද මේ සෞඛ්‍යයට එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ සෞඛ්‍යයට හානියක් හෝ බලපෑමක් ඇති නොවන්නේ නම් මේ ආපදා පිළිබඳව මේ තරමට අපිට බලපෑමක් එහෙමත් නැත්නම් සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැති තරම්. ඒ කියන්නේ ශාරීරික සෞඛ්‍ය වෙන්න පුළුවන්, මානසික සෞඛ්‍ය වෙන්න පුළුවන්, සමාජීය ආර්ථික මේ සියලු සෞඛ්‍ය අංශ වලට මේ ආපදා වලින් බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ සෞඛ්‍යයට මේ සෞඛ්‍ය අංශවලට මේ ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේ
මූලික වගකීමක් තියෙනවා. ඒ වගේම අපිට අපේ සුගත් මැතිතුමා කිව්ව විදිහට අපේ සංවිධානාත්මක ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ලංකාවේ 2004 සිට ආරම්භ වුණාට ආපදාවන් ඇතිවීම ඊට කලින් ඉඳලම සිදු වුණා. ඉතින් එහිදී සෞඛ්‍ය අංශවලට මේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසාම මේ සෞඛ්‍ය අංශ එදා ඉඳලම ඒ අවශ්‍යතාවයට අනුව ඒ ප්‍රතිචාර දැක්වීමට අපිට හැඩගැහෙන්න සිදු වුණා. එහිදී මෑත කාලයේ අපි ගත්තොත් අපිට බරපතල ලෙස මේ සෞඛ්‍ය අංශ වලට මැදිහත් වෙන්න සිදු වුණේ යුද්ධයත් එක්ක. එදා ඉඳලා අද වෙනකල් විවිධ ආපදා සිද්ධ වෙනකොට සෞඛ්‍ය අංශ තමන්ගේ හැකියාව ඒ ආකාරයෙන් යොදවමින් ඒ වගේම ඉදිරියේදී වෙන්න පුළුවන් ආපදා සඳහා හැඩගැහිමින් අපි විකාශනය වුණා. උදාහරණය තමයි යුද්ධ කාලෙදී අපිට මුල කාලේ අපිට ඔය බෝම්බ පිපිරීම හෝ ඒ වගේම මහා පරිමාණයේ මිරිස් ඝාතන වැනි දේවල් අලුත් දේවල් ඒ වගේ අවස්ථාවක රෝහලක් කොහොමද වැඩ කරන්නේ කියන එක මුලදී අපිට ටිකක් ගැටලු සහගත වුණා. නමුත් පහු වෙනකොට අපිට ඒ සම්බන්ධයෙන් ඇතිවන්නා වූ සියලු ප්‍රශ්නවලට මුහුණ දීමට හැකි විදිහට ලංකාවේ සියලු රෝහල් හැඩ ගැහුණා. එහි ප්‍රතිඵලයක් හැටියට 1984-85 පමණ අර මහා පරිමාණයේ කොළඹ නගරයේ බෝම්බ පුපුරනකොට කොළඹ මහ රෝහල අද ජාතික රෝහල මුලදී යම්කිසි අපහසුතාවයකට පත් වුණාට 1990 ගණන් වෙනකොට අපේ අර මහ බැංකු බෝම්බේ වගේ දහස් ගණනක් තුවාල වෙන විශාල මහා පරිමාණයේ සිද්ධියක් සිදු වුණ වෙලාවේ පවා ඒක ඉතාමත් හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව ලැබුණා. අන්න ඒ ආකාරයට සෞඛ්‍ය ඉදිරියට දිගින් දිගටම අපි විකාශනය වුණා. අන්න ඒක තමයි අපේ සෞඛ්‍ය ක්‍රියාවලිය. අපි ඉදිරියට කතා කරමු තව ඉස්සරහට. පැහැදිලිවම දැන් එහෙම බැලුවාම අපේ සෞඛ්‍ය අංශය මේ ආපදා කළමනාකරණය කියන විෂයට බොහොම දීර්ඝකාලීනව සිට මුහුණ පාලා තියෙනවා. නැත්නම් ඒකට සූදානම් වෙලා තියෙනවා. 80 ගණන් වල සිට. දැන් එහෙම බැලුවත් අපි සෞඛ්‍ය අංශ අද වගේම එදත් බොහොම ඉදිරියෙන් හිටියා. මොකද ඒ තත්ත්වය වඩා හොඳින් කළමනාකරණය කරගන්න යුද්ධය කියන කාරණේදී අපි බොහොම ශක්ති සම්පන්නව මේ කටයුත්තේ නිරත වෙනවා කියන කාරණාව යලියලිත් සනාථ වෙනවා අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ගෙන් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ මේ පිළිතුරත් එක්ක. මොකද ආපදා කියන තත්ත්වය අර මහා පරිමාණයෙන් අපට සුනාමියෙන් පස්සේ කතා බහ කරන්න ලැබුණත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහොම හොඳ තැනක ඉන්නවා කියන කාරණේ පැහැදිලියි. අප මේ කතා කරන්නේ ආපදා කළමනාකරණය සහ ආපදා sannivedanaya පිළිබඳව. පෙරවරු 7:05 විනාඩි 15යි දැන් වේලාව. අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න ජනනායකයිනි එක තැනකට එකතු වන්න
අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න ජනනායකයිනි එක තැනකට එකතු වන්න තරහ මරහ ටිකකට අමතක කරන්න කුලල් කකා බෑ මේ රට ගොඩ නගන්න මේ 2004 සුනාමිය ඇති වුණ වෙලාවේ නිර්මාණය වුණ ගීතයක්. ඒ ගීතය අදටත් එලෙසම වළංගුයි. මොකද මේ මොහොතත් අපිට ආපදාවකට මුහුණ පාන්නට සිදු වී තියෙන මොහොතක්. විවිධ පාර්ශ්ව, විවිධ අවලාද, විවිධ මතවාද නගනවා. හැබැයි ඒක තැනකට එකතු වුණොතින් අපිට මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමේ හැකියාව තියෙනවා. වටුකුරුළු ජාතකය අපිට කියා දෙන්නේ ඒ වගේ කතාවක්නේ. ඉතින් අදත් ඒ තැන් තැන්වල විසිරෙන වටුකුරුල්ලන් වෙනුවට එකට එක්කහු වුණු වටුකුරුල්ලන් ටිකක් අපිට දැක ගන්නට පුළුවන් නම් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්නට පුළුවන්. දැන් අපි කතා කරන්නේ මේ ආපදා කළමනාකරණය පිළිබඳවනේ. අපේ සුගත් දිසානායක අධ්‍යක්ෂතුමන් සඳහන් කළා කොහොමද ස්ථාපිත වන්නේ මේ යාන්ත්‍රණය කියන කාරණය. යාන්ත්‍රණයක් නිර්මාණය වුණාට වැඩක් නැහැ. යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ ස්වභාවය නිර්වුල් නැත්නම් සුගත් දිසානායක අධ්‍යක්ෂතුමනි. දැන් මේ ආපදා කළමනාකරණ විෂය හා සම්බන්ධ නිර්මාණය වුණ මේ රාජ්‍ය මැදිහත් වීම මත නිර්මාණය වුණ යාන්ත්‍රණය රට තුල ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන අවබෝධය රටේ ජනතාවට මේ මොහොතේ ලබා දීම වැදගත්. ඒ යාන්ත්‍රණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔව්. ශාන්ත මහත්මයා 2004 12 මාසේ 26 වෙනිදා ඒ ඇතිවෙච්ච සුනාමි ව්‍යසනයත් සමග මා ඉස්සලා සඳහන් කර පරිදි ආපදා කළමනාකරණ පනත මේ රටේ ස්ථාපිත කරලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පවරනවා ජාතික වගකීමක්. ඒ ජාතික වගකීම වන්නේ වෙන කිසිවක් නොවේ. රට තුළ ඇතිවිය හැකි ඕනෑම ව්‍යසන තත්ත්වයක් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කරමින් මේ රටේ මහජනතාවගේ ජීවිත සහ දේපොළ සුරක්ෂිත කිරීම. ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ශාන්ත මහත්මයා අපි පිළිගන්න මූල ධර්මයක් තියෙනවා. ඒ මූල ධර්මය තමයි මේ රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පමණක් හෝ එහෙම නැත්නම් ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයට පමණක් කළ හැකි කාර්යයක් නෙමෙයි. එය මේ රටේ සමස්ත සියලු ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ත්‍රිවිධ හමුදාව පොලිසිය මාධ්‍ය මේ ආයතන සියල්ලගේම සම්බන්ධීකරණයෙන් කළ යුතු කාර්යයක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2005 ස්ථාපිත කිරීමත් එක්ක මේ කටයුත්ත අපි 2005 ඉඳන් ආරම්භ කළා. ඒ විතරක් නෙමෙයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2005 ආරම්භ කිරීමත් සමගම අපි අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික්ක 25ෙම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක 25ක් ස්ථාපිත කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිතව ඒ සඳහා අපි ඒ ස්ථාපිත කරලා තියෙන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකවලට අවශ්‍ය කරන මානව සම්පත්, භෞතික සම්පත් සහ මූල්‍ය සම්පත් ලබා දෙමින් දිස්ත්‍රික් මට්ටමෙනුත් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුල වඩාත් වැදගත් වන්නේ මම අර ඉස්සෙල්ලා සඳහන් කරා මෙන් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ වගකීම. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාළ රේඛීය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන දේශීය සංවිධාන මේ රටේ ක්‍රියාත්මක සියලුම මාධ්‍ය ආයතන ඇතුළු ඒ සියලු පාර්ශවයන් සම්බන්ධීකරණය කරමින් මේ ක්‍රියාවලිය රට තුළ ස්ථාපිත කරලා තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තුළ ඒ සියලු අංශ දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ඒ ක්‍රියාමාර්ග මොනවද කියන එක මම හිතන්නේ අපි පසුවට සාකච්ඡාවට බඳුන් වුණොත් හොඳයි කියලායි මගේ අදහස. අපි කතා කරමු මේ යාන්ත්‍රණය අර කිව්වා වගේ කොහොමද ගම් මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කියන කාරණය. මොකද දැන් සුනාමිය කියන කාරණේ 2004න් පස්සේ අපට ඇති වුණේ නැහැ.
එක්ක වාසනාවක්, රටේ වාසනාවක්. නමුත් ඊට මෙහා බොහෝ සිද්ධි අපේ රට තුළ ඇති වුණා. ගම් වතුර තත්ත්වයන්, නායාමේ තත්ත්වයන් සහ රෝග තත්ත්වයන් මේවා පිළිබඳව අප කතා කළ යුතුයි. මේ වගේ සිද්ධි ඇති වුණ මොහොතේ මේවා පාලනය කරන්නට අපගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කතා කළ යුතුයි. අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි වෛද්‍ය හේමන්ත හේරත් මහතාණනි දැන් විශේෂයෙන්ම මේ අද දවස වන විට අප මුහුණ පාන තත්ත්වය පිළිබඳව අපි යම් කතා බහක් කළ යුතුයි අනිවාර්යයෙන්ම. ලෝකයේ මේ තත්ත්වය අද වන විට බොහොම දරුණු තැනකට පත්ව තිබෙනවා. අප රටක් විදියට මේ ආපදා තත්ත්වයට සූදානම් වුණ ස්වභාවය පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට ඔබතුමන්ට සෑහීමකට පත්වන්නට පුළුවන්. අප හොඳ සූදානමක ඉඳලයි කොවිඩ් තත්ත්වයට මුහුණ දුන්නේ කියලා. ඔව් ශාන්ත. මම හිතනවා මේ සුගත් මෙතුමා කියපු දෙයට පොඩ්ඩක් උණපූර්ණයක් කරලම මම මේ වැඩේ පටන් ගන්නම්. එතුමා කිව්ව විදිහටම මේ ආපදා අවස්ථාවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට හෝ එක් ආයතනයකට මේ සියල්ල කරන්න බෑ. ඒ නිසාම තමයි ආපදා කළමනාකරණ පනතින්ම පැහැදිලිව කියලා තියෙනවා සෑම අමාත්‍යාංශයක්ම සෑම ආයතනයක්ම තම තමන්ට ආවේනික වූ විෂයපතය තුළ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරලා තිබිය යුතුයි. අන්න ඒ පදනම යටතේ තමා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ ආපදා කළමනාකරණ වැඩසටහන ආරම්භ කරේ 2005 වසරේදීම තමා අපිත් ඒක ආරම්භ කරේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමා ආපදා කළමනාකරණ සඳහාම වූ ආපදා පෙර සූදානම් ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටවලා තියෙනවා. ඒකට අමතරව දිස්ත්‍රික්ක පුරා සෑම දිස්ත්‍රික්කයකම අපි ඒ සඳහා මූලික ෆෝකල් පොයින්ට් එකක් අපොයින්ට් කරලා ඒ අයට පහසුකම් සපයලා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ආපදා සැලසුමක් සකස් කරලා තියෙනවා සෞඛ්‍ය සඳහා. ඒ වගේම මේ වන විට ප්‍රධාන දිස්ත්‍රික්ක 8ක ආපදා මේ ජාතික මට්ටමේ තියෙන ආපදා කළමනාකරණ ඒකයකට අමතරව දිස්ත්‍රික්ක 8ක ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන 8ක් පිහිටවලා තියෙනවා. ඉතිරි දිස්ත්‍රික්ක අපිට තියෙන සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26ක්. ඒ 26ේම මේ මෙහෙයුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. අන්න ඒ ක්‍රියාවලිය අපි දැන් 2005 ඉඳලා දිගටම සිද්ධ වුණා. මේ ක්‍රියාවලියේම එක ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ විවිධ ආකාරයේ උපද්‍රවවලට අපි කොහොමද මුණ දෙන්නේ කියන එකට සෞඛ්‍යාංශ කොහොමද මුණ දෙන්නේ කියන එක අපි එදා ඉඳලම සාකච්ඡා කරපු සූදානම් වෙච්ච ක්‍රියාවලිය. මෙහිදී අපි කවුරුත් දන්නා වූ මේ නායයම් ගම් වතුර ඒ වාගේ අවස්ථාවලට මුණ දීම අපිට ගැටලුවක් නෙවෙයි කියනවා නෙවෙයි. නමුත් ඒක 아무තු දෙයක් නෙවෙයි. අපි ඒ සඳහා අවශ්‍ය කරන දේවල් සූදානම් වෙලා තිබුණා කාලයක් තිස්සේ. දැන් වෛද්‍යතුමනි නායම් කියලා කිව්වොතින් අපේ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂතුමත් ඉන්නවා. නායයාමට ආවේනිකම වූ කලාප තියෙනවා. සාමාන්‍යයෙන් නායයාම් සිදුවිය හැකියයි පූර්ව නිගමන කරන. දැන් එහෙම අපට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් ගත්තොත් දැන් ඒ වැසි සහිත සමයන්නේ එවැනි තත්වයකට සූදානම් වන්නට අවශ්‍ය පූර්ව සූදානම සෞඛ්‍යාංශ වලට තිබෙනවද ඒ ප්‍රදේශවල? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක තමයි අපි කියන්නේ දැන් හොඳම උදාහරණය තමයි මේ ඊයේ පෙරේදා ආපු අර සුලිසුලඟ බුරවිසුලි කුණාටුව ආපු අවස්ථාවේදී ඒ පිළිබඳව අපි ඊට සතියකට කලින් ඉඳලම වාගේ අපිට මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මූලික අනතුරු ඇඟවීම් කරලා තිබ්බා. දවස් 2-3ක් යනකොට ඒක ලංකාව හරහා යන බවට සහතික කියන්නේ ස්ථිර වෙන තොරතුරු ලැබුණා. ඒ වන විට අපි විශේෂයෙන්ම උතුරු නැගෙනහිරත් ඒ වගේම ලංකාව පුරා මොකද මේක ලංකාව හරහා යනවා නම් අපි දන්නවා ඔබතුමාලට නම් මතක නැතුව ඇති මට තාම මතකයි 1978 සුලිසුලඟ තමයි අපි දැකපු බරපතලම සුලිසුලඟ. එවැනි තත්ත්වයක් ඇති වෙයි කියන තත්ත්වය අපිටත් හිතුන නිසාම අපි ඒ සූදානම ඒ අවස්ථාවේ සිද්ධ කරා. කවුරුත් සමහරට දොස් පැවරුවා මේ තරම් කියපු තරම් දරුණුන්නේ නැහැ. ඇයි මේව බය කළේ කියලා. බය කරා නෙවෙයි. ඒ සූදානම තිබිය යුතුයි. මොකද සූදානම් වුණාය කියලා අපේ මුකුත් නැති වෙන්නේ නැහැ. අපි ඒ නිසාම තමයි උපරිම සූදානම මේ අවස්ථාවේ සිද්ධ වුණා. කළ යුතු සියලු දේවල් වෛද්‍ය පහසුකම් එතකොට ඖෂධ අනිකුත් දේවල් ඒ පළාත් වලට යවලා අවස්ථාවක් වුණොත් කොහොමද අපි අනිකුත් අමතර මේ පිරිස් යවන්නේ කොහොමද ඒවා සියල්ල අපි සූදානම් කරලා
තමයි අපි හිටියේ. මේකම තමයි නාය යන කාලවලට ඒ වගේම මෙතුමත් දන්නවා ඇති අපි මේ අලුත් තත්ත්වයේ යටතේ පවා අපි ගංවතුර කාලයේදී යම් ප්‍රමාණයකට ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගෙන ගියොත් මේ පවතින තත්ත්වය යටතේ අපි කොහොමද මේ ජනතාව ඒකරාශී වන්නේ කියන එකට අවශ්‍ය කරන මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ සියල්ල සකස් කරලා තිබ්බා. මේ ක්‍රියාවලිය අපේ දිගින් දිගටම අපි සිද්ධ කරා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සෞඛ්‍ය මේ අපේ ආපදා ඒකකෙන්. හැබැයි අපේ තියෙන මූලික ප්‍රතිපත්තිය තමයි අර සුගත් මෙතුමා කිව්වා වගේ මේ ආපදා ඒකකයට මේ සියල්ල කරන්න බෑ. සෞඛ්‍ය අංශයේ සියලුම අංශ ඒ කියන්නේ රෝහල් තියෙනවා, රෝග ප්‍රතිකාර කරනවා, මහජන සෞඛ්‍ය අංශ තියෙනවා, රසායනාගාර තියෙනවා, අනිකුත් සියලු අංශ තියෙනවා. ඒ සියල්ලම සාමාන්‍යයෙන් එතුනදා ඒගොල්ලෝ කරන රාජකාරිය අසාමාන්‍ය තත්ත්වයට තේ කිරීමේ හැකියාව දියුණු කිරීම තමයි අපේ රාජකාරිය. පෙර සූදානම කියන්නේ. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ දැන් අපි දන්නවා උණ රෝහල හෝ IDH රෝහලේ එදා ඉඳලම මේ වගේ රෝගීන්ට ප්‍රතිකාර කරා. ඒකම තමයි අදත් කරන්නේ. නමුත් මේ අසාමාන්‍ය රෝගයක් ඇවිල්ලා අසාමාන්‍ය තත්ත්වයට තේ ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියන එක අපි සූදානම් කිරිල්ල අපි කලින්ම කරා. ඒ වගේම තුවාලකාරයෝ ආවොත් එහෙම කරන්නේ කොහොමද කියන එක අපි සූදානම් කරන ගැන තව විස්තර පසුව කතා කරමු. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපි එදා ඉඳලම මේ තත්ත්වය තමයි කරේ ඒ ආපදාවලට පිළිබඳව අපිට ලැබෙන පුරෝකථන භාවිතා කරමින් ඒ ප්‍රදේශවලට අවශ්‍ය කරන පුහුණුවීම. ඒ වගේම රට පුරාම වෙන්න පුළුවන් වැඩසටහන් වලට ලොකු පුහුණුවීම් වැඩසටහනක් කරා අපිට කාලය තිබෙන පරිදි අපි විස්තර කරමු. මේ සූදානම අපි ළඟ තිබුණු බව මේ විශේෂයෙන්ම කොවිඩ් මේක සඳහා පුහුණු තිබුණු බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ඉදිරියේදී තව විස්තර කතා කරමු. කතා කළ යුතුයි. මොකද රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා අප මෙවැනි තත්වයකට සූදානම්ද අපට ඒ සඳහා මුහුණ දීමේ හැකියාවක් තියෙනවාද කියන ප්‍රශ්නය නිරන්තරයෙන් නොවුන් තුළ තියෙනවා. අප පිළිතුරු දී යුත්තේ ජනතාවට. වගකිව යුතු නිලධාරීන් දෙපළක් ලෙස ඔබත් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ජාතික මාධ්‍යයක් ලෙස අපත් ඒ සංනිවේදන කාර්යභාරය කළ යුතුයි. ආපදා සංනිවේදනය කියන්නේත් මේ හා සමානම කාර්යභාරයක් තමයි. 2004ට පෙර ආතු එවැනි සංනිවේදන ක්‍රමවේදයක් පිළිබඳව අප අධ්‍යයනය කළේ නැහැ. නමුත් අද වන විට අප ඒ පුරුදු පුහුණු කරනවා. නමුත් යම් යම් තැන්වල මෙහි අඩුපාඩු සිදුවනවායි කියන කාරණේ තව පිළිගත යුතුයි. සුගත් දිසානායක මහතාණනි දැන් විශේෂයෙන්ම මේ ආපදා තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට ආපදාවක් ඒම පිළිබඳව අපට හරියට කියන්නට බෑ. අර බුරවි සුලකුණාටුව සම්බන්ධයෙන් අප වූ සූදානම. පසුව කෙනෙක් විවිධ හාස්‍යෝත්පාදක කතන්දර කියන්න පුළුවන් කෝ ආවේ නැණි කියලා. හැබැයි සූදානමයි වැදගත් වන්නේ. මේ කිසිවක් කියා එන ඒවා නෙවෙයි. දැන් ආපදාවකට පෙර සූදානම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය කොයි වගේද? ශාන්ත මහත්මයා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන අධීර 3ක් යටතේ තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ. හොඳයි. පළවෙනි අධීර විදියට අපි සලකන්නේ ආපදාවට පෙර අවස්ථාව කියලා. දෙවෙනි අධීර විදියට ආපදා අවස්ථාවේ කළ යුතු දේ. තුන්වෙනි අධීර විදියට ආපදාවෙන් පසු අවස්ථාව. මම ඒක පැහැදිලි කරන්නම් එකින් එක. ආපදාවට පෙර අවස්ථාවේ ආපදා පූර්ව අවස්ථාවේදී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ රටේ පවතින ආපදා අවදානම් තේරුම් අරන් ඒ ආපදා අවදානම අවම කරන්න අඩු කරන්න ඒක කළමනාකරණය කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ සඳහා අපි ක්‍රියාත්මක කරනවා අවම කිරීමේ වැඩසටහන්. දැන් උදාහරණයක් විදිහට වර්තමාන අපේ රට වගේම ලෝකෙත් කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් සහ නොයෙකුත් හේතු සාධක පදනම් කරගෙන රටේ ආපදා අවදානම වැඩි වෙමින් පවතිනවා. ඒ වැඩි වෙමින් පවතින ආපදා අවදානමට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් යාන්ත්‍රණයක් තමයි අපිට අවශ්‍ය. ඒ සඳහා ඒ වැඩි වෙන ආපදා අවදානම අවම කරන්න මිටිගේෂන් එහෙම නැත්නම් අවම කිරීමේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ සඳහා ව්‍යුහාත්මක අවම කිරීමේ වැඩසටහන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සහ රේකීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මූලිකත්වයෙන් අපි කරගෙන යනවා. මට අතුරු ප්‍රශ්නයක් මතු කරන්න ඉඩ දෙන්න. දැන් ඔය අවම කිරීමේ කටයුත්තේදී විශේෂයෙන්ම නායම් සම්බන්ධයෙන් සහ ගංවතුරු පාලනය සම්බන්ධයෙන් අපට බොහොම හොඳ ක්‍රියාකාරකම් ටිකක් කරන්න පුළුවන්. අවම කරන්න. මොකද අප දන්නවා මෙවැනි දේවල් ඇති විය හැකියි කියලා. හැබැයි පහුගිය කාලේ අපි අත්දකපු ඇතැම් සිද්ධි විශේෂයෙන්ම නායම් හා සම්බන්ධ සිද්ධි. ඔබතුමන්ලාගේ ආයතන වලින්
මේ පිළිබඳව ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඔව්. හැබැයි ජනතාව ඒට දක්වන ප්‍රතිචාරය තරම් හොඳ නැහැ. දැන් මේ තරම් සාර්ථක නැහැ නේ ආපදා කළමනාකරණයේදී. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඇත්තටම රටේ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය, රටේ ජනතාව ඒ සඳහා පුහුණු කිරීමේ ක්‍රියාවලිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇතුළු ඒ අනිකුත් ආයතන විසින් රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන දේශීය සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන, ඒ වගේම රේඛීය අමාත්‍යාංශ මේ සියලු විෂය පතේට අදාළ ආයතන මේක ක්‍රියාත්මක කරමින් පවතිනවා. එතන අපිටත් තියෙන ගැටලුවක් තමයි මහජනතාවගේ සහයෝගය මේ සඳහා ප්‍රමාණවත් මදි. මම ඒක පස්සේ පැහැදිලි කරන්නම්. මම අතන ඉස්සලා පැහැදිලි කරමින් තිබ්බේ ආපදාවට පෙර තත්ත්වයේ ඊළඟට අපිට තියෙනවා ආපදා කළමනාකරණ පෙර සූදානම් සැලැස්ම. මේ ආපදා පෙර සූදානම් ක්‍රියාවලිය තුළ ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක් තියෙනවා. මේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කරලා තියෙන්නේ ඒ රේඛීය අමාත්‍යාංශ අර අපේ ඩොක්ටර් හේමන්ත හේරත් මැතිතුමන් සඳහන් කරා වගේ ආපදා කළමනාකරණ පනතේ 10 වෙනි වගන්තිය ප්‍රකාරව ඒ රේඛීය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථාත් තමන්ගේ විෂයපතේ තුල ඒ විෂයපතේ තුල පැවරිලා තියෙන ජාතික වගකීම් අනුව ආපදා කළමනාකරණ සැලැස්මක් සම්පාදනය කරන්න ඕනේ. ඒ අනුව ඒ සැලැස්ම ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා ක්‍රියාත්මක කළ යුතුයි. ඒට සමගාමීව තමයි ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සම්පාදනය කරලා තියෙන්නේ. මේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සම්පාදනය කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට තිබුණත් ඒ සැලැස්ම සම්පාදනය කිරීමේ සියලු රේඛීය අමාත්‍යාංශ සහ ඒ ආයතන ඒකාබද්ධ කරලා තමයි මේක හදන්නේ. ඒක රටේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඒකට සමගාමීව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්මක් සම්පාදනය කරලා තියෙනවා. ඒ දිස්ත්‍රික්කයට ආවේනික වෙච්චි ආපදා අවදානම් එක්ක. දැන් ඔබ දන්නවා සමහර දිස්ත්‍රික්කවලට නායයන් කියන ආපදා තත්ත්වෙ නැහැ. නමුත් සමහර දිස්ත්‍රික්කවලට තියෙනවා. එතකොට ඒ දිස්ත්‍රික්කවල තියෙන ආපදා තත්ත්වයට ගැලපෙන විදිහට ඒ ආපදා කළමනාකරණ පෙර සූදානම් සැලසුම් අපි සකස් කරලා තියෙනවා. ජාතික මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් විතරක් නෙමෙයි ග්‍රාමීය මට්ටමින්. දැන් ඒ ආපදා අවදානම වැඩිම ග්‍රාමීය මට්ටම් වලට ඒ සැලැස්ම අපි සම්පාදනය කරලා ඒකට ජනතාව පුහුණු කරලා ඒකට ජනතාවගේ පුහුණු කරලා ඒ ජනතාව දැනුවත් කරලා ඒ විතරක් නෙමෙයි පෙරහුරු වැඩසටහන් පවත්වලා ඒක හැම දිස්ත්‍රික්කෙම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒත් එක්කම දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන්ම ජාතික මට්ටමෙනුත් ග්‍රාමීය මට්ටමෙනුත් ඒක අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ මං ඔය සඳහන් කරේ සමන්ත මේ සාන්ත මහත්මයා සමාවෙන්න සාන්ත මහත්මයා මේ ආපදාවට පෙර අවස්ථාවේ. ඊට පස්සේ වඩාත් වැදගත් වෙන්නේ ආපදා අවස්ථාවක අපි හැසිරෙන්න ඕනේ කළ යුතු දේ මොකක්ද කියන්නේ. ආපදා අවස්ථාවකදී වැදගත්ම දේ තමයි වැදගත්ම කරුණු කිහිපයක් මම අවධාරණය කරන්නම්. එකක් තමයි පූර්ව අනතුරු ඇඟවීම. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට හැකියාව තිබෙනවා ඒ තාක්ෂණික ආයතන වලින් ලැබෙන සියලු පූර්ව අනතුරු පිළිබඳ sannivedanaya විනාඩි කිහිපයක් ඇතුළත ලංකාවේ සියලුම පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ග්‍රාමීය මට්ටම දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක හරහා ඒ සියලු ස්තරයන් වෙත ලබා දීමට ඒ සඳහා විවිධ උපකරණ විවිධ මෙවලම් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සතුව ඒ සඳහා වූ හොඳ sannivedana තාක්ෂණ ක්‍රමෝපායන් පාවිච්චි වෙනවා. එතකොට ඒ සඳහා අපි සියලු තාක්ෂණික මෙවලම් එක්ක පූර්ව අනතුරු ඇඟවීම සඳහා ක්‍රමවේද ඒ මෙවලම් අපි ස්ථාපිත කරලා ඒවා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා කොහොමද මේක කරන්න කියන එක ලෑස්ති කරලා පුහුණු කරලා ඒවා ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තමයි මුදා ගැනීම සඳහා දැන් ආපදා අවස්ථාවක තියෙන එක තමයි දැනුවත් කරන්න ඕනේ ආපදා තත්ත්වය පිළිබඳ. ඊට පස්සේ ඒ අවධානමට ලක් වෙලා ඉන්න මහ ජනතාව මුදා ගන්න ඕනේ සුරක්ෂිත විදිහට. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය ස්ථානගත කරලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන මෙවලන් සම්පාදන මේ ලබා දීලා තියෙනවා. ඒ ක්‍රියාවලියත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බොහොම වැදගත් විදිහට ඒක ඉටු කරමින් පවතිනවා දිස්ත්‍රික්ක මට්ටමින්. ඊළඟට වැදගත්ම දේ තමයි ජනතාව ඉවත් කිරීම.
ආපදා අවස්ථාවකදී ජනතාව ඉවත් කරන්න ඕනේ. ඒකයි ශනිකව කරන්න ඕනේ. ඒ සඳහා ඉවත් කිරීමේ ක්‍රමවේදය, ඉවත් කරන මධ්‍යස්ථානයේ ඉවත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් පැහැදිලි ක්‍රමවේදයක් අපි ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටමට මේක ග්‍රාමීය මට්ටමට මේක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉවත් කරාට පස්සේ ඔබ දන්නවා සාමාන්‍යයෙන් නායම් අවස්ථාවකදී විශාල නායයාමකදී ජනතාව කඳවුරකට අපි ඉවත් කිරීමේදී ඒ ජනතාවට හිමි සියල්ල අහිමි වෙලා ඉන්නේ. හරි, නිවාස වෙන්න පුළුවන්, දේපල වෙන්න පුළුවන්, හරි, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, සියල්ල. එතකොට විශාල මානසික පීඩනයකින් ඉන්නේ. එතකොට ක්ෂණිකව මූලික අවශ්‍යතාවයන් අපි සපුරා දෙන්න ඕනේ. ආහාර පාන, ඉඳුන් හිටුන්, නවාතැන් පහසුකම්, රෙදි පෙරදි මේ සියල්ලම ක්ෂණිකව දෙන්න දවස් ගණන් පරක්කු කරන්න බෑ අපිට. මොකද එහෙම වුණොත් එහෙම තවත් මේ ජනතාවගේ පීඩනය වැඩි වෙනවා. ඒක තවත් අපිට ආපදාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් ලබා දෙන්නේ ක්ෂණිකව කොහොමද කියන එකත් අපි සැලසුම් කරලා ඒවට අදාළ බඩු මුට්ටු ඒක රාශී කරලා ඒවා ස්ථානගත කරලා ඒවා දිස්ත්‍රික් මට්ටමින් ස්ථානගත කරලා ඒ කඳවුරු කොහෙද ස්ථාපිත කරන්නේ, කඳවුරු වලට අවශ්‍ය කරන උපකරණ මොනවද කියන එක හදලා ඒවා ලබා ගන්න ක්‍රමවේදය හදලා ඒවා ලබා ගන්නේ කාගෙන්ද කියන එක හදලා ඒ ටික ලෑස්ති කරලා තියෙනවා. ඔය මම පැහැදිලි කරේ ආපදා අවස්ථාවේදී කටයුතු. ඊට පස්සේ අවසාන අවස්ථාව තමයි ශාන්ත මහත්මයා ආපදාවෙන් පස්සේ නැවත ස්ථාපිත කිරීම, නැවත ගොඩනැගීම. මේ සඳහා විශේෂයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු, පුනරුත්ථාපන කටයුතු, මේ යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම, මේ කටයුතුත් ඒ අදාළ රේකී අමාත්‍යාංශ සහ ආයතන සම්බන්ධීකරණය කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් කටයුතු කරනවා. දැන් අර අපේ නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හේමන්ත හේරත් මැතිතුමා සඳහන් කරා පෞගේ කාලේ අපි මුණ දුන්නු මුරලි සුනිකුණාටුව. එතකොට මේ සුලිකුණාටුව එන බව අපිට තාක්ෂණික ආයතන විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව අපි සති දෙකක කාල පරාසයක් තුළ මේ පිළිබඳ අවසාන දවස් කිහිපය විශේෂ අවධානයක් යොමු කරලා ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම, ජාතික මට්ටම සඳහා මේ සඳහා දැනුවත් කිරීම නිරන්තරයෙන්ම සිද්ධ කරා. ඒක නිසා මං හිතන්නේ අපි එතනදී ඊටම සාර්ථක මෙහෙයුමක් කරා. ඒ දැනුවත් කිරීම සහ ඒ සූදානම අපි විතරක් නෙමෙයි විශේෂයෙන් අපේ හේමන්ත හේරත් මැතිතුමා සඳහන් කරා වගේ සෞඛ්‍යාංශ, අනිකුත් සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අනිකුත් රජයේ නිලධාරී මේ සියලු දෙනා ඒකබද්ධ කරලා ඒක සූදානම් කරලා තිබ්බේ. එතකොට ඒක ඒ වගේ තමයි අනිකුත් ආපදාවලටත් ඔබ දන්නවා වාර්ෂිකව අපිට මුහුණ දෙන ආපදා කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ යන්නේ ප්‍රවණතාවයන් කොහොමද අපේ අධ්‍යක්ෂතුමනි හඳුනා ගන්නට පුළුවන්? ඔව්, අපි රටක් විදියට ශ්‍රී ලංකාව මුහුණ දෙන ගම් වතුර අපි වාර්ෂිකව මුහුණ දෙන ආපදාවක්. නියගය කියන එක අපි වාර්ෂිකව මුහුණ දෙන ආපදාවක්. නායම් අපි වාර්ෂිකව මුහුණ දෙන ආපදාවක්. ඒ වගේම සුලිකුණාටු සහ විශේෂයෙන් වෙරළ ඛාදනය. ඒක නිසා මේ වගේ වැඩිවීමක් තමයි අපිට දකින්නේ. මේ ආපදා අවදානමේ වැඩිවීමක් දකින්නවා. ඒ නිසා තව තවත් අපේ යාන්ත්‍රණය අපි ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ සඳහා නවීන තාක්ෂණය පරිහරණය කරන්නේ කොහොමද? ඒකට මේ රටේ තියෙන සම්පත් උපරිමයෙන් පරිහරණය කරන්නේ කොහොමද කියන එක කරමින් සහ ඒ පිළිබඳ අධීක්ෂණය කරමින් කටයුතු කරමින් පවතිනවා. අප මේ කතා කරන්නේ ජාතික සුරක්ෂිතා දිනය සම්බන්ධයෙන්. ආපදා කළමනාකරණය හා ආපදා sannivedanaya පිළිබඳවයි අප කතා බහ කරන්නේ. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් හේමන්ත හේරත් මහතා සමගින් සුගත් දිසානායක අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් අද සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් එකතුව සිටින්නේ. සිය ගෞදුර යුගයෙන් යුගයට සුවඳ දෙවන අප දේශීය
සුභාරතී සංවාද මණ්ඩපයේ සමග ඔබත් අපත් එකතුව සිටින්නේ ජාතික සුරක්ෂිතා දිනය සම්බන්ධයෙන් අද දවසේ අප සුභාරතී සංවාද මණ්ඩපය කතා බහ ගොනු කරන්නේ. අපේ වෛද්‍යතුමනි, අපේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි හේමන්ත හේරත් මැතිතුමනි, දැන් මේ පවතින තත්ත්වයේ මාර මුලිනුත් ඔබතුමන්ගෙන් විමසන්න උත්සාහ කරපු කාරණේ කොවිඩ් තත්ත්වය. මේ කොවිඩ් තත්ත්වය කියන්නේ දැවැන්ත ආපදාවක් තමයි. මුළු ලෝකයටම දැනුණු ආපදාවක්. එහෙව් තැනක ශ්‍රී ලංකාවේ අප ඒ ආපදා තත්ත්වය කළමනාකරණය කරන්නට ගත්ත ක්‍රියාමාර්ග විශේෂයෙන්ම සෞඛ්‍යාංශ මේකදී ආපදා කළමනාකරණ ආයතනයේ මධ්‍යස්ථානයේ තියෙන වගකීම බොහොම සීමා සහිතයි. නැතිම තරම් සෞඛ්‍ය අංශය මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව අපි කතා කරමුකෝ. ප්‍රථමයෙන්ම මම හිතනවා මම ඉස්සලාම කියන්න ඕනේ ආපදා කළමනාකරණ අංශයටත් තියෙනවා ලොකු වැඩපිළිවෙලක්. ඒක සමහර වෙලාවට ඒක අපිට වැඩි ඉස්මතු වෙලා පේන්නේ නැති එකයි තියෙන්නේ. නැත්නම් අපි ගොඩක් වැඩ කරනවා. ඒක කියලාම අපි වැඩේ පටන් ගනිමු. ඒක වෛද්‍යතුමනි මට මදකට අවසර දෙන්න. හොඳයි. දුරකථනයේ අසන්නේ කරදී සිටියාය කියලා තොරතුරක් ආවා. කමන්නේ. ඔබතුමයි විස්තර කියන්න. ඔව් ඉතින් ඇත්ත වශයෙන්ම මෙහිදී අපේ තියෙන වැදගත්ම දේ තමා පහුගිය කාල සීමාව තුළ අපිට මේ සෞඛ්‍යාංශ වලින් අපිට ප්‍රධාන ව්‍යසන වලට මුහුණ දෙන ක්‍රමවේද දෙකක් තිබුණා. එකක් තමයි මේ තුවාල වීම සහ බෝම්බ පිපිරීම, රිය අනතුරු ආදී වශයෙන් අපි කියනවා mass casualty events කියන જાතිය. අන්න ඒකට මුහුණ දීමේ පෙර සූදානම. දෙවෙනි එක තමයි මේ සාමාන්‍යයෙන් මේ අවතැන් වූවන් සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් සැපයීම. මේ ක්‍රියාවලියන් දෙක බොහොම අපූර්වට අපිට කරගෙන යන්න පුළුවන් විදිහට විකාශනය වෙන අතරතුර අපිට ලැබුණු ඊළඟ මේක තමයි අපිට අලුතෙන් නිකුත් අත්දකින්න ලැබෙන අලුත් තර්ජන. ඒ කියන්නේ විශේෂයෙන්ම CBRN කියන වචන තුනෙන් අකුරු තුනෙන් හඳුන්වන chemical, biological, radiation and nuclear කියන තර්ජන පිළිබඳව අපේ තියෙන පෙර සූදානම. ඒ කියන්නේ අපිට තාම එහෙම දෙයක් වෙලා නැති වුණාට අපි සූදානමක් තියෙන්න ඕන. මෙතන මේ chemical ඒවා ගැන අපිට තාමත් අපිට ඒ තර්ජනේ තියෙනවා. ඒ කියන්නේ අපිට පිටින් එන තර්ජන නෙවෙයි. ලංකාවේ රසායනාගාර කර්මාන්ත ශාලාවල රසායනාගාරවල තිබිච්ච මේ කර්මාන්ත ශාලාවල රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ආපදා තත්ත්ව අනන්තවත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බයොලොජිකල් කියන එක. බයොලොජිකල් කියන එක තමයි ඒකේ threats කියන එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පිටින් කවුරු හරි හිතාමතාම මේ විස බීජ වැපිරීමේ ක්‍රියාවලිය කරහා එන්න පුළුවන් තර්ජනේ. දෙවෙනි එක ස්වාභාවිකවම වෙන වසංගත. මේ දෙවර්ගයටම මුහුණ දීම සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් අවුරුදු 5ක් නෙවෙයි 15ක් 20ක් තිස්සේ විශේෂයෙන්ම SARS වසංගතය, කුරුළු උණ වසංගතය, ඊට පස්සේ මේ ඌරු උණ කියලා අපි කිව්ව ස්වයින් ෆ්ලූ කියන මේක ආවා. ඒ වගේම අපි මැද පෙරදිග වෛරසයක් ගැන කතා වුණා, එබෝලා වෛරසය ගැන කතා වුණා. මේවා එකක්වත් පැහැදිලි ලෙස ලොකුවට ඒ කියන්නේ H1N1 වෛරසය අරුණාම අනික් එකක්වත් ලංකාවට ආවේ නැහැ. ඒ තත්ත්වයට යටතේ වුණත් අපි සූදානම් වෙලා තිබුණා. ගිය අවුරුද්ද පුරාම වගේ අපිට විශේෂයෙන් පාස්කු ප්‍රහාරයත් එක්ක අතුන තත්ත්වයක් එක්ක අපිට මේ වාගේ තත්ත්වයකට මුහුණ දෙන්න අවශ්‍ය කරන පෙර සූදානම 2019 වර්ෂයේ පුරාම අපි කරා. ඒ සඳහා අවශ්‍ය කරන මේ කැපැසිටි බිල්ඩින් සඳහා අවශ්‍ය කරන වැඩසටහන් ගණනාවක් විශේෂයෙන්ම සෞඛ්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ අනිකුත් ආයතනත් එක්ක වැඩසටහන් රාශියක් මට හිතෙනවා වැඩසටහන් 6ක් විතර අපි කරා ප්‍රධාන මහා පරිමාණයේ. ඒ වගේම මේ පිටරටින් ගෙනල්ලා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙනල්ලා අපි අර වෝටර්ස් ආයතනයේදී අපි කරා මේ පුහුණුවන් නම් 100 ගාණක් සහභාගී වෙච්ච 126ක් මට මතක ඇටියට සහභාගී වෙච්ච විශාල වැඩසටහනක් කරා ඔක්තෝබර් මාසේ. මේ සියල්ලත් එක්කම ඒ වගේම විශේෂයෙන්ම අපේ රෝහල් වල මෙවැනි රෝග තත්ත්වයක් ඇති වුණොත් කොහොමද වැඩ කරන්නේ කියන එකේ පෙර සූදානම අපි ඒ අවුරුදු වල කරලා තිබුණා. විශේෂයෙන්ම මෙවැනි රෝගයක් ලංකාවට ආවොත් කොහොමද මුහුණ දෙන්නේ කියන එකට ජාතික බෝන රෝග ආයතන එහෙම නැත්නම් අංගොඩ රෝහලේ, අංගොඩ උණ රෝහලේ අපි ගිය අවුරුද්දේ තමයි පෙරහුණුවක් කරලා තිබුණා. මෙහෙම කෙනෙක් ආවොත් කොහොමද? ඒ වගේම ඒකට අවශ්‍ය කරන මේ අවශ්‍ය කරන උපකරණ, ඒ කියන්නේ විශේෂයෙන්ම ආරක්ෂක උපකරණ PPE කියන personal protective equipment මේවා අවශ්‍ය ප්‍රමාණයට අපි ඒ වෙනකොට ඒ රෝහලට ලබා දීලා තියෙනවා. ඒ වගේම එහි කාර්ය මණ්ඩලයේ ප්‍රධාන කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය පුහුණු කරලා තිබුණා. මේ ක්‍රියාවලිය එකක්වත් මේ අපේ මේ ආපදා ඒකකයෙන් ගිහිල්ලා කරපු දේවල් නෙවෙයි. අපි කරන්නේ ඒක සම්බන්ධීකරණය කිරීම හරහා ඒ ආයතන තම තමන්ගේ ධාරිතාව කැපැසිටි එක වැඩි කර ගැනීමේ ක්‍රියාවලිය
රෝහල්ට අනුබල දෙනවා. අපි පහසුකම් සපයනවා. මේ ක්‍රියාවලිය හරහා රෝහල් ගණනාවක් ඒ වෙනකොටත් සූදානම්. මේකේ මූලික තර්ජනය එනකොටම අනිකුත් රෝහලුත් මේ ආකාරයටම මුහුණ දෙන්න අවශ්‍ය කරන සූදානම් කරගත්තා. මේ ක්‍රියාවලිය ඊට පස්සේ රෝගයේ පැමිණිලා ඉදිරියේදී එනකොටත් ඒ සූදානම අපි ප්‍රතිචාර දක්වන රෝගයට ඒ තත්ත්වයක් එක්ක ප්‍රතිචාර දක්වන ගමන් අපි දිගින් දිගටම සූදානම් වෙනවා. දැන් අපි දන්නවා ඖෂධ අමතර ඕන වෙනවා, අමතර පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් ඕන වෙනවා, රෝහල් වල ඇඳන් සංඛ්‍යාව වැඩි කරගන්න ඕන වෙනවා. මේ ක්‍රියාවලිය නොකඩවා කරගෙන යන නිසා තමයි විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ වෙන විට අපි සාමාන්‍යයෙන් අපිට ලෙඩ්ඩු 200ක් විතරක් හිටපු අවස්ථාවක ඇඳන් 1000ක් පමණ අපේ ධාරිතාවක් අපි පවත්වාගෙන ගියා. නමුත් ඊට පස්සේ මේ ඔක්තෝබර් මාසයෙන් පස්සේ රෝගීන් වැඩි වෙනකොට අද වෙනකොට ඇඳන් අන්තිමට මට මතක හිටියේ ඇඳන් 11000 ඉක්මවලා අපි කොවිඩ් රෝගීන් සඳහාම සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තව ඉදිරියටත් රෝගීන් වැඩිවීමක් අපිට බලාපොරොත්තු වුණොත් ඒ වැඩි කිරීමේ පෙර සූදානම ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධ අනිකුත් වැඩසටහන් සියල්ල අපි කරගෙන ගිහිල්ලා ඒ සමාන්තරව යන කල්ැතුව තිබිච්ච පෙර සූදානමත් ඊට පස්සේ විකාශනයත් එක්ක එන පෙර සූදානමත් දෙක එක දිගට කරගෙන යෑම නිසා තමයි මේ දක්වාම අපිට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේ නැතුව මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම PCR පරීක්ෂණ මුලදී 100ක් පමණ කිරීමේ ධාරිතාවක් තමයි අපිට මුලදී ඒ වගේ අඩු සංඛ්‍යාවක් තිබුණේ. නමුත් අද වෙනකොට අපි දිනකට එක අතාවක 17000 ඉක්මවලත් අපි PCR පරීක්ෂණ කරා. ඒ හැකියාව ධාරිතාව වර්ධනය කිරීම අපි ක්‍රමානුකූලව කරගෙන ගියා. ඒ නිසා ඉදිරියේදීත් මෙවැනි තත්ත්වයක් යටතේ වුණත් අනිකුත් ඕනෑම ආපදා අවස්ථාවකදී වුණත් සෞඛ්‍ය අංශයෙන් කෙරෙන්නා වූ වැඩ කටයුතු සම්බන්ධයෙන් අපිට අවශ්‍ය කරන මූලික පෙර සූදානම දැනටමත් තියෙනවා. ඒ වගේම මේ සඳහාම පුහුණු වුණු වෛද්‍යවරු විශේෂයෙන් පශ්චාත් උපාධි පුහුණුව ලැබුව වෛද්‍යවරු 100 ගණනක් මේ වෙනකොට අපි පුහුණු කරලා තියෙනවා. ඒ අය දිවයින පුරාම ඉන්නවා. ඒ අයගේ සහයත් අපිට ලැබෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක මේ සඳහා මේ කිරීම සඳහා විශේෂයෙන්ම නර්සස්ලා අපේ වෙනම තියෙනවා අපේ වෛද්‍ය මේ සේවා අංශයක් තියෙනවා. එහි සිටින අධ්‍යක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මට සංඛ්‍යා ලේඛන මේ අවස්ථාවේ කියන්න බෑ. දහස් ගණනක් සෙද නිලධාරීන් මේ සඳහා පුහුණු කරලා තියෙනවා. අනිකුත් සේවකයනුත් ඒ වගේම පුහුණු කරලා තියෙනවා. මේක තමයි අපේ මූලික හරය අපේ ආපදා කළමනාකරණය. මේ හැකියාව දිගටම දියුණු කිරීම තුළ තමයි කොවිඩ් වේවා වෙන ඕනෑම දෙයක් වේවා අපිට මුහුණ දෙන්න පුළුවන් ආපදා තත්ත්වයකට එහෙම නැත්නම් වසංගත තත්ත්වයකට මුහුණ දෙන්න අපිට අවශ්‍ය කරන තාක්ෂණ දැනුම සහ සූදානම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට විශේෂයෙන්ම මේ අපේ ආපදා පෙර සූදානම් ඒකකේ සම්බන්ධීකරණයෙන් අනිකුත් ආයතන මගින් ඒ ආයතනවලම අයගේ දක්ෂතාවයන් උපයෝගී කරගනිමින් ඒගොල්ලන්ගේම විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කරගෙන යනවා. ඒක තමයි අපේ සෞඛ්‍ය පැත්තෙන් අපි කරන පෙර සූදානම්. මේ කියන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශ මේ සතතාභ්‍යාසයේ කාලයක් තිස්සේ කරන එක. නිරන්තරේ. දැන් මේ කොවිඩ් තත්ත්වය දිනෙන් දින වැඩිවීමක් නේ අපිට පේන්නේ වෛද්‍යතුමනි. එතකොට සෞඛ්‍යංශ සූදානම් මේ වැඩිවීමට මුහුණ දෙන්නට. අනිවාර්යයෙන් මොකද මේක අපිට තියෙන අපිට අර වෛද්‍යවරු හැටියට මේක සමහරවිට අපි අර විහිළුවට කියන දෙයක් තමයි. නමුත් ඇත්ත තත්ත්වය තමයි අපිට අර යන්ත්‍රයක් නවත්තලා රිපෙයාර් කරන්න බෑ. අපිට පුරුදු වෙලා තියෙන්නේ ඕනම රිපෙයාර් එකක් යන්ත්‍රය දුවන ගමන් කරන්න. ඒ સિદ્ધාන්තයම තමයි අපිත් මේ අවස්ථාවෙත් ක්‍රියාත්මක වෙන මේ සමාජයේ සියලු දේවල් නවත්තලා ලොක්ඩවුන් කරලා ඒක කරනවා නම් අපිට ලේසි. හැබැයි රජයේ සහ අනෙකුත් සියලු දෙනාගේම මේ බලාපොරොත්තු වෙන්නේ මේ එහෙම වසා දැමීම හරහා ආර්ථිකයට සමාජයට වෙන හානිය අවම කරන්න. අන්න ඒ නිසාම එහෙම බරපතල ලොක්ඩවුන් කිරීමක් එහෙමත් නැත්නම් ආන්දිර නීතිය දමලා සියල්ල වහස්නේ නැතුව තමයි මේ කටයුත්ත කරන්නේ. අන්න ඒ නිසා තමයි මේ රෝගීන් වැඩි වැඩියෙන් වාර්තා වෙන්නේ. හැබැයි මේ වාර්තා වීමත් එක්ක අපි මේ කටයුත්ත කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ අපි මේ පෙර සූදානමත් ඒක අවබෝධයකින් යුතුව අපි මේක කරන නිසාත්. අන්න ඒක හොඳට මතක තබා ගන්න. අර සමහර ශල්‍ය කර්ම තියෙනවා රෝගියාට මේ සිහිය තියෙද්දීම කරන. දැන් මේ කොරෝනා තත්ත්වය කරන්නේත් එහෙමයි. සමාජයේ පියවි සිහියෙන් තියාගෙන තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් සඳහන් කරන්නේ ඒ කාරණාව. දැන් අපි අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැත්තට ගියොත් අපේ අධ්‍යක්ෂතුමනි ඔබතුමන් කිව්වා අර
නිරන්තර අභ්‍යාස කරනවා මේ ආපදාවන්ට සූදානම් වීම පිළිබඳව කියලා. සුනාමි තත්ත්වයේ සම්බන්ධයෙන් අපට එහෙම පෙරහුරු සිද්ධ වෙනවා. විරලා සන්න ප්‍රදේශවල. හැබැයි රට මැදට ගියොත් මේ නායයාම් ආදී දේවල් සම්බන්ධයෙන් ඔය කියන පෙර සූදානම තියෙනවාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් විශේෂයෙන්ම විශාල ජලාශ වගේ තියෙන තැන්වල අප දැක තියෙනවා හදිස්සියේවත් ඒ ජලාශයට යම් අනතුරක් සිදු වුණොත් ජනතාව ගමන් කළ යුත්තේ කොයි පැත්තටද කියලා දැන්වීම් සකස් කර තිබෙනවා. යා යුතු මාර්ගය පෙන්වා තියෙනවා. දැන් අර කිව්වා වගේ නායම් සිද්ධ වෙන මහනුවර, මාතලේ, කෑගල්ල මේ ආදී ප්‍රදේශවල ජනතාවට මේ නායම් හා සම්බන්ධ පෙර සූදානම් වීමක්, පෙර පුහුණු වීමක් ලබා දෙන්න ඔබතුමන්ලා කටයුතු කරලා තියෙනවද? ඔව්. මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. සාන්ත මහත්මයා ආපදා කළමනාකරන පනත අනුව ඇතිවිය හැකි ආපදා 21ක් සම්බන්ධයෙන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ කටයුතු කරනවා. පනතේ සඳහන්. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා ස්වභාවික ආපදා, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිද්ධ වෙන ආපදා, රසායනික ආපදා ඒ සියල්ලම අන්තර්ගතයි. අර ඒ කියන්නේ කිසිවක් මගහැරිලා නැහැ. මගහැරිලා නැහැ. එතකොට ඔබතුමන් අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපේ හේමන්ත හේරත් මෙතුමන් සඳහන් කරා වගේ COVID-19 සිටුේෂන් එක සම්බන්ධිනුත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධව සම්බන්ධීකරණය කරන විශාල කාර්යභාරයක් කරනවා. හොඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ඇතිවෙච්ච ඔය ගම්වතුර තත්ත්වයන් ඇතිවිය හැකි ගම්වතුර තත්ත්වයක් එක්ක අපි එහෙම ජනතාව ඉවත් කරොත් ජනතාව ඉවත් වෙන ආකාරයේ කොවිඩ් තත්ත්වය යටතේ ජනතාව ඉවත් වුණාට පස්සේ ඒ සුරක්ෂිත මධ්‍යස්ථානවල හැසිරිය යුතු ආකාරය, ඒ මධ්‍යස්ථානවලට සේවා සපයන ආකාරය පිළිබඳ අපි අමාත්‍යාංශ දෙක, අපේ ආයතන දෙක ඒකාබද්ධ වෙලා ජනතාව දැනුවත් කිරීම කරා. ඒ සඳහා පෝස්ටර් අපි නිර්මාණය කරලා ප්‍රසිද්ධ කරා, අත්පත්‍රිකා ප්‍රසිද්ධ කරා. ඒ කටයුතු සියල්ලම අපි සම්පාදනය කරලා සූදානම් කරලා තිබ්බේ. දැන් ඔබතුමා ඉස්සෙල්ලා සඳහන් කරා වගේ සාන්ත මහත්මයා මේ අනිකුත් ආපදා විශේෂයෙන් නායම් පිළිබඳ රටේ දිස්ත්‍රික්ක ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දිස්ත්‍රික්ක 10ක් නම් කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක 10ෙම ඒ නම් කිරීම අනුව නායම් ආපදා වැඩි, නායම් ආපදා මධ්‍යම සහ අවම කියලා කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. ඒ සියලු වැඩි සහ මධ්‍යම කියන ප්‍රදේශවල ජනතාවගේ සහභාගීත්වයෙන් පෙරහුරු වැඩසටහන් කරනවා අපි. ඒ විතරක් නෙමෙයි හැම ආපදාවක් සම්බන්ධයෙන්ම ඒ පෙරහුරු වැඩසටහන් කරනවා. දැන් ඉස්සෙල්ලා ඔබ සඳහන් කරා තව කරුණක් ජලාශ සම්බන්ධයෙන්. ඒ සඳහා ජලාශ භාරව කටයුතු කරන මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඒ වගේ ආයතනත් එක්කත් අපි සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට දායක වෙලා ඒ ආයතනික සම්බන්ධීකරණ වෙලා ඒ කටයුතු කරගෙන යනවා. එතකොට උදාහරණයක් විදිහට මේ වෙනකොට අපි පහුගිය දවස්වල නුවර දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච භූමිකම්පා සම්බන්ධයෙන් අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒකේ සමාජිකත්ව තාක්ෂණික කමිටුවේ සමාජිකයෙකු විදිහට ඒ පිළිබඳ සියලු කටයුතු මේ වෙනකොට සැලසුම් කරමින් යනවා. එහෙම තත්ත්වයක් ඇති වුණොත් වික්ටෝරියා වේල්ලට අනතුරක් වුණොත් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක. එතකොට මේ නුවර දිස්ත්‍රික්කයේ ඒ සියලු ආයතන, ඒ දේශපාලන නායකත්වයේ ඒ සියල්ල සම්බන්ධීකරණය කරමින් ඒ කටයුතු අපි දැන් සැලසුම් කරගෙන යනවා. එහෙම අනතුරක් වුණොත් අපි කොහොමද මහ ජනතාවගේ ජීවිත සහ දේපල සුරක්ෂිත කරන්නේ කියන එක. බොහොම වටිනා කාරණාවක් ඔබතුමන් සඳහන් කළේ. මොකද පහුගිය දින කීපෙම මාධ්‍ය වාර්තා කළා මෙහෙම භූමි චලනයන් වාර්තා වෙනවා කියලා රටේ ජනතාව තුළ යම් කුතුහලයක් නිර්මාණය වී තිබෙනවා. ඔබතුමන් පැහැදිලි කළ විදිහට ඒ සඳහාත් අප දැන් සූදානමින් ඉන්නවා. දැන් ඒ එක්කම මේ අන්තිම විනාඩි කිහිපේ ජාතික සුරක්ෂිතතා දිනය අද දවස මේ ජාතික සුරක්ෂිතතා දිනේ කොහොමද වැඩ කටයුතු නිර්මාණය වෙ තියෙන්නේ වෙනුවෙන්? සාන්ත මහත්මයා 2004 12 මාසේ 26 වෙනිදා රික්ටර් මාපකයේ 9.15ක ඇතිවෙච්ච මහා ව්‍යසනයෙන් අපේ රටේ විශාල 35000කට අධික ජීවිත ප්‍රමාණයක් අපේ මාතෘ භූමියට අපිට අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි විශාල දේපල වටිනාකමක් අපිට අහිමි වුණා. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපිට ලොකු කම්පනයක් තියෙනවා තාමත් ඒ මොහොතේ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක. එතකොට මේ සඳහා 2005 අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව හැම වර්ෂයකම දෙසැම්බර් මාසේ 26 වෙනිදා ජාතික සුරක්ෂිත දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව 2006 සිට මේ දක්වා අපි දෙසැම්බර් මාසේ 26 වෙනිදා
ජාතික සුරක්ෂිත දිනය පවත්වමින් ඒ සුනාමි ව්‍යසනයෙන් සහ අනිකුත් ව්‍යසනයන්ගෙන් මේ රටේ මියගිය අපේ ශ්‍රී ලාංකීය පුරවැසියන් සහ විදේශීය පුරවැසියන් සිහිපත් කරමින් ඒ අයට පින් පමිනවීම සඳහා සර්වාගමික වැඩසටහන් වලට මුල් තැන දෙමින් සහ ඒ සුනාමි තත්ත්වය සහ අනිකුත් ආපදා පිළිබඳ රටේ මහජනතාව දැනුවත් කිරීම සඳහා දෙසැම්බර් මාසයේ ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒක නිරන්තර අනිවාර්යයෙන්ම අපි දෙසැම්බර් මාසයේ 2005 සිට මේ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරා. ඒ සඳහා සියලු ආයතන සහ අනිකුත් සම්බන්ධීකරණයේ ආයතන සහ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඒ ත්‍රිවිධ හමුදාව ආදී සියල්ල ඒකට දායක වන සියලු කොටස් සම්බන්ධීකරණය කරමින්. හැබැයි මෙවර ජාතික සුරක්ෂිත දිනයේ සැමරීම පිළිබඳ අපි සැලසුම් කළ පරිදි අපිට ක්‍රියාත්මක කරන්න අපහසුයක් ඇති වෙලා තියෙනවා. මක් නිසාද? රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය අනුව. එතකොට අපි මේ සැරේ ජාතික සුරක්ෂිත දිනය දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් එදා මෙදා තුර සුනාමි ව්‍යසනයේ ඇතුළු එදා මෙදා තුර ආපදා වලින් මියගිය අපේ ශ්‍රී ලාංකීය පුරවැසියන් සහ විශේෂයෙන් සුනාමි ව්‍යසනයේදී මියගිය විදේශීය ඒ පුරවැසියන් සිහිපත් කරමින් සර්වාගමික වැඩසටහන් වලට මුල් තැන දෙමින් ඒ වැඩසටහන් අපි අද දවසේ ක්‍රියාත්මක කරනවා. හැබැයි අපිට මෙතනදී මම අවධාරණය කළ යුතු කරුණක් තියෙනවා. සෞඛ්‍ය අංශ ලබා දීලා තියෙන උපදෙස් ඒ වගේම ඒ COVID-19 තත්ත්වය හමුවේ අපිට වගකිය යුතු ආයතනයක් විදිහට සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි මෙවර අපිට ඒක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපේ වෛද්‍ය හේමන්ත හේරත් මැතිතුමනි අවසන් විනාඩියක වගේ කාලයක් ගන්න රටේ ජනතාවට මේ ආපදා තත්ත්වයන්හිදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒවා මැඩපවත්වන්නට ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සහතිකය දෙන්නට සහ රටේ ජනතාවට දිය යුතු පණිවිඩය ඉදිරිපත් කරන්න. ඉතාමත් කෙටියෙන් කිව්වොත් කාල වේලාවත් එක්ක මම කමින් කිව්වා වගේ අර ඔබතුමත් කිව්ව විදිහට අර යන්ත්‍රයේ දුවනමින් අපි මේක අලුත් ඇඩියා කරන්න උත්සාහ කරනකොට ඔබතුමා කිව්වා වගේ සිහි නැති කරන්නේ නැතුව අපි ශල්‍ය කර්මය කරනකොට රෝගියා සක්‍රියව ඉන්නවා. එතකොට ඒ රෝගියාගේ සහාය මට නොලැබුණොත් වෛද්‍යවරයාට නොලැබුණොත් ඒ කර්තව්‍ය කරන්න බෑ. අපිටත් අද විශේෂයෙන්ම මේ අවස්ථාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ මහ ජනතාවගේ සහයෝගය අපිට නොරන්තරව ලැබුණොත් මේ කටයුත්ත පාලනය කරගෙන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අද පවතින මේ කොවිඩ් වසංගතය වේවා ඉදිරියේදී එන්නා වූ වෙන වසංගතයක් වේවා වෙන ව්‍යසනයක් වේවා ආපදා කළමනාකරණ පැත්තෙන් වුණත් සෞඛ්‍ය අංශයේ පැත්තෙන් වුණත් අවශ්‍ය වෙන්නේ මහජනතාවගේ සහභාගීත්වය සහ සහයෝගය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම නැතුව මේක කටයුත්ත කරන්න බෑ. අන්න ඒක තමයි මට මේ පැත්තෙන් ජනතාවට දෙන්න ඕන ප්‍රධානම පණිවිඩය. ආපදාවක් කියන එක කිසි දවසක කියලා පැමිණෙන දෙයක් නෙවෙයි. එය අනපේක්ෂිත සිදුවීමක්. එවන් තැනක අපට පුළුවන් ඒ සිදුවන සිදුවීම කළමනාකරණය කරගන්නට. ඒ සඳහා රටේ ජනතාවගේ සහාය අවශ්‍යයි. මේ කොවිඩ් තත්ත්වයක් එහෙම අපට නොදන්වා පැමිණි ව්‍යසනයක්. එහිදී ජනතාවගෙන් ලැබෙන සහාය මත තමයි මේක පැතිරෙනවාද මෙල්ල කරනවාද කියන කාරණේ තීරණය වන්නේ. වතාවක් මට මතකයි හේමන්ත හේරත් අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සඳහන් කළා මේක සමාජගත වුණාද නැද්ද කියන එක අදාළ නැහැ. සමාජගත වුණත් අපි කරන්නේ මේක මර්ධනය කරන එක, සමාජගත නුනත් අප කරන්නේ මර්ධනය කරන එක. ඒ නිසා ඔබේ සහාය ලබා දෙන්න. ඔබ එකතු වුණොත් මේ රට ගොඩනගන්නට පුළුවන්. ඒ පණිවිඩය නිකුත් කරමින් නැත්නම් ඒ පණිවිඩය ඔබට ප්‍රකාශ කරමින් අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් සමුගෙන යනවා. අද මේ කතා බහට එකතු වුණු සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාණනි, ඒත් එක්කම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතාණනි දෙදෙනාටම බොහොම ස්තුතියි සුභාරතී සංවාද මණ්ඩපයට පැමිණුණාට. අදහස් ඉදිරිපත් කළාට ආයිබෝවන්. එහෙමනම් අප සමුගෙන යනවා අපේ නිෂ්පාදක කණ්ඩායම වෙනදා වගේම සමාජ මාධ්‍ය මෙහෙයුමින් හසිතා හේමමාලි, නාද ශික්ෂණයේ නදීකා ජයසේකර, නිෂ්පාදනයේ පවිත්‍රා කේශරී නානායක, කර්මම ශාන්ත රෝහණ රණවක. වාසනාවන්ත සුවදායි දිනයක් ඔබ හැමට.